අද අපි ඔබ සමග කතා බහ කරන ලැබිලා තියෙනවා ප්‍රශ්න සංඛ්‍යාවක්. ඒවා පැහැදිලි කරමින් ඔබ හැම දෙනාගේ දැන ගැනීම සඳහා කරුණු පැහැදිලි කරන්නටයි කල්පනා කරන්නේ. පසුගිය සතියේ මම එක හා සමාන ප්‍රශ්න කිහිපයක් ඉදිරි කරගත්තා. ඒකට දේශනයක් විදිහට උත්තර දෙන්න තමයි මම කල්පනා කළේ. නමුත් අද මම ඒකටත් කෙටි උත්තර ටිකක් දීලා මේ කාරණය පැහැදිලි කරන්නම්. පසුගිය සතියට පෙර සතියක ඉදිරිපත් කරපු මහත්මියක් මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිනවා කිසියම් අදහසක් සහිතව. ඕරම්බාගේ සංයෝජන ප්‍රහීන කර අරිය ධාන වැඩිම ඉතිරි මාර්ගඵල කරා යාමට බාධාවක්ද? මේ වගේ ප්‍රශ්න අහන එකත් හොඳයි. මේ ප්‍රශ්නෙට කිසිම පදනමක් නැති එකක්. ඕරම්බාගේ සංයෝජන ප්‍රහීන කරා කිව්වොත් සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමස කාමරාග පටික ඉවරයි. දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි. තව තියෙන්නේ රහත් වෙන්න විතරයි. දැන් මොනවද මේ අරිය දාන කියලා කියන්නේ? මේ වචනේ කොහෙන් ඉගෙනගෙනද කියලා මමවත් දන්නේ නැහැ. රූපාවචර හෝ අරූපාවචර ධාන වලට අරිය ධාන කියන්නේ නැහැ. ඒක කෙලෙස් යටපත් කරලා ලබා ගන්න ලෞකික ධාන. අරිය ධාන සෝවාන් වීමත් සමග ලැබෙන සෝවාන් වලට එකක්, සකෘදාගාමි වලට එකක්, අනාගාමි වලට එකක්. තව එකයි ලබන්න තියෙන්නේ. ඒ නිසා අනාගාමීලා වඩන්න තියෙන අරිය දානයක් නැහැ. අනාගාමී උද්දලයා ඉක්මනින් රහත් වෙන්න බලනවා මිසක් තේරුම් ගත්තොත් එහෙම. අරිය ධාන කියලා જાතියක් නැහැ ඊට පස්සේ. මොකද මාර්ගඵලලාභීත් එක්කලාම ආර්ය ස්වභාවය එතන තියෙන්නේ. ඒකත් එක්කලා සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන කාරණා තුන තුල තියෙන දෙයක් ඔය ලෝකෝත්තර ධාන කියන එක. මම ඊට පෙර දවසක ඔකේ පාලි පාඨය ඉදිරිපත් කළා. ධානං විරාගෝ තානි ද්වි දානේ. ධාන වර්ග දෙකේම කෙලෙස් යටපත් වී සහ විනාශ වී ඇති බැවින් විරාගිකයි. නමුත් වර්ග දෙකක්. බොජ්ජංග විප්‍රයුක්තානි බොජ්ජංග සම්ප්‍රයුක්තානි. බොජ්ජංග වැඩෙන්නේ නැති ධාන. ඒ වගේම බොජ්ජංග වැඩෙන ධාන. බොජ්ජංග විප්‍රයුක්තානිච බාහිරකානි. අන්න අර ආලාර කාමලා උද්දාරකමලා උද්දකරාම පුත්‍ර ලබාගත් එක තමයි සතුටින් පරිබාහිරයි කියන්නේ. එම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් ඕවා ලැබුවත් ඒකත් සතුටින් පරිබාහිරයි තමයි ඇඳුම කෝක වුණත්. හිතන් ඉන්නේ මේ වෙන බුදු සාසනෙන් පිට කියලානේ නෑ. ඇඳුම කෝක වුණත් ඒක තමයි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. අන්න එතකොට ඒ අරිය ධාන කියලා තව જાතියක් නෑ. මාර්ගඵල ලැබෙනකොටම හම්බ වෙන සමාධියට නමක් ඔය සංසුන් ස්වභාවයට. ඒ නිසා මේ අහන ප්‍රශ්නෙට තේරුමක් නෑ. මතක තියාගන්න. මහත්මයෙක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. සෝවාන් මාර්ගයට පිවිසි තවමත් සෝවාන් නොවූ කෙනෙකුගේ අවබෝධය නැති වී හෝ අමතක වී යාමෙන් නැවතත් සංසාරයට එකතු වේද? සෝවාන් වූ අයෙක් නැවත ඉපදෙන්නේ භව හතක් යන්නේ නදහස් වන්නේ ජීවිත හතක්ද නැත්නම් වෙනත් යම් අර්ථයක්ද? මේ සෝවාන් මාර්ගයට පිවිසි නම් ඊට පස්සේ ඵල හරිද? මාර්ග ඵල කියන එක මාර්ගයට අනුතුරුව ඵල ඉපදීමට එක්ෂණ මාර්ථයක්වත් කල්ගත වන්නේ නැහැ කියලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඊට මෙහා පැත්තේ තියෙනවා අපිට සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙකක්. ඒ අය මේ යන්නේ නැහැ සෝවාන් වීමෙන්වත් කියලා තියෙනවා. මාර්ගයට පිවිසි නම් මාර්ගයේ කෙලවරේ තියෙන ඵලය. මාර්ගඵල කියන එක මාර්ගය ඉතුරු වෙලා ඵල පස්සේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම පහුගිය දවසක පැහැදිලි කරානේ මේක. ඔබට තේරෙන්න ඇති. එතකොට නැති වී හෝ අමතක වී යාමෙන් නැවත සංසාරයට වැටෙයිද කියන වචනේ ගැලපෙන්නේ නැහැ. සංසාරේ තමයි තාම ඉන්නේ. සෝවාන් පුද්ගලයා සංසාරයෙන් මිදෙලා නැහැ. නමුත් සෝවාන් ඵලයේ පිරෙන්නේ නැහැ. ඉන්හාට වැඩි දියුණු කර ගන්නවා ඇරුණාම. එතකොට සංසාරේ තවදුරටත් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා සතරේ සංයෝජන තුනී කරන්න නැත්නම් විනාශ කරන්න තියෙනවා. අරහත් දක්වා. සංසාරයට වැටෙනව නෙමෙයි සතරේ තමයි තාමත් ඉන්නේ. නමුත් ආපහු වැටීමක් කියන එක සිදු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නම් නැවත සෝවාන් වූ අයෙක් නැවත ඉපදෙන්නේ තව ආත්ම හතයි යන්නේහි අදහස් වන්නේ ජීවිත හතක්ද නැත්නම් වෙනත් යමක් අර්ථයක්ද කියන එකේ මටත් තියෙනවා යම් කිසි කාරණයක්. නැතේ බවන් අට්ඨමං ආදියන්ති කියලා රතන සූත්‍රයේ 8 වෙනි උපතක් ලබන්නේ නැහැ කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. නමුත් ධර්මයේ පැහැදිලි කරන කාරණාවදී පැහැදිලි කරන කාරණේ තිබෙන්නේ ඒක නෙමෙයි
තවත් ආකාරයකට මේ හත කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා යමක් වෙන්නට පුළුවනි. නමුත් අපි ගිහින් බලනවා ඇරුණාම මේ සම්බන්ධයෙන් ගැම්ම වාද කරන එකේ තේරුමක් නැහැ. මොකද මේ එතන අට්ඨමං ආදියන්ති කියලා කියනකොට අනිත් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් පැහැදිලි කිරීමේදී තවත් තැනක තවත් විදියකුත් තියෙනවා. මට මේ මොහොතේ දැන මතක් වුණ නිසා මම මේක ඉදිරිපත් කරන්නේ නැත්තේ. හරිද? ස්වාමින් වහන්සේ මෙහි ඕරම්භාගී සංයෝජන සහ පහ ගිහිගෙයින් නික්ම ධානය වඩන අයට අදාළ නැද්ද? නැතිනම් සංයෝජන 10ටම වග කියන්න ඕනද? මේ තවත් ප්‍රශ්නයක් හොඳ එකක්. ඕරම්භාගී සංයෝජන පහ කාම ලෝකේ තියෙන්නේ. ගිහිගෙයින් නික්මලාගේ ආලාර කාලාමල උද්දකරාම පුත්‍රලා මේ සංයෝජන පහ කැඩුවේ නැහැ. නීවරණයන්ගෙන් කළේ ඒක යට කරන එක. නීවරණ යටපත් වීමෙන් සංයෝජන පහ යට වෙනවා. යට වුණාම ඉදිරි පහෙන් හතරකට බැඳෙනවා. රූපාවචර ධානයේදී 4යි, අරූපාවචර ධානයේදී 4යි. රූප රාග මානුද්දච්ච විද්‍යා, අරූප රාග මානුද්දච්ච විද්‍යා. එතකොට ඒගොල්ලන්ට බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ දැන් සංයෝජන එතන. ඒක ධර්මයේ තේරුම් අරගෙන ඒ ධානයේ ත්‍රිලක්ෂණයට නගලා මේ ගමන ඉවර කරන්න කියලා තියෙන්නේ. එතකොට අපි ධර්ම මාර්ගය යනකොට ධර්මයේ යන්නේ පළවෙනි තුන ධර්ම ශ්‍රවණය කරලා කැඩෙනකොට දැන් කාමරාග ව්‍යාපාද විනාශ කිරීම සහ තුනාතනේ. ඒක ආර්ය මාර්ගය යන්නේ. එතකොට ඒක කැඩෙනවනේ. ඒ සංයෝජන පහ කැඩෙනවා. දැන් එතනින් එහා පැත්තට ඉතිරි පහක් පොතේ තිබුණාට හරි ලෝකේ තිබුණාට හරි කේමක සූත්‍රය එහෙම සඳහන් වෙන්නේ තාම මෝහය විතරයි තියෙන්නේ කියලා. අනාගාමී පුද්ගලයා රූප රාග අරූප රාග මාන උද්දච්ච කඩන්න ඕනේ කියලා හැම සරියුත් මහරහතන් වහන්සේයි මහකොට්ටිත මහරහතන් වහන්සේ පැහැදිලි කළා වූ සීල සූත්‍රේවත් නැහැ. තවදුරටත් පංච උපාදානස්කන්ධය යන දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් කේමක සූත්‍රයේ සඳහන් පරිදි ලෝභ නැති, ද්වේෂ නැති මෝහයක් තියෙනවා ඒක විතරයි. ඒ නිසා මේ පොත් පාඩම් කරගෙන ඉදිරිපත් කරන අදහස්වල මීට වඩා අපි මේවා පිළිබඳ තේරුම් අරගෙනයි කතා කරන්නේ. ඒ නිසා 10ක් කඩන්න කාටවත් නෑ මේකේ. අපේ පොත්වල තිබුණාට. මුල් පහ යටපත් කරන ගියොත් අග පහෙන් හතරකට අහු වෙනවා. ධර්මයේ තේරුනොත් ඒක කඩන්න පුළුවන්. ධර්මයේ තේරුම් අරන් ගියොත් මුල් පහ කැඩෙනකොට අනාගාමී, මිය ගියොත් රූප සුද්ධාවාස බඹලවල. එතනින් පිරිනුවම් වඩිනවා අර මෝහ කියන එක ඉබේ තුනී වෙලා. නැත්නම් අනාගාමී රහත් මෙහිදී රහතන් වහන්සේ වෙන්නේ මේ මෝහය තුනී කරලා. මේ තමයි සූත්‍ර දේශනා සියල්ල කියවීම තුළ ඒක තුලින් අපි තේරුම් ගත්ත කාරණා. මතක තියාගන්න මේ හිතුවක්කාර අදහස් එහෙම නෙවෙයි. ත්‍රිපිටක සූත්‍ර දේශනා සියල්ල ගලපගත්තාම මේ කරන්න බැරි වැඩක් වෙලා තියෙන්නේ ඇයි කියන කාරණේ වැටහීම ප්‍රතිඵලයක් වශයෙන්. තවත් මහත්මයෙක් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේ දේශනා කරපරිදි උද්දම්භාගීය සංයෝජනයක් වන උද්දච්ච කාම ලෝකවලට සිටින අයට අදාළ නොවේ. නමුත් උද්දච්ච යනු අකුසල සාධාරණ හේවත් සියලු අකුසලයන් සිත්වල යෙදෙන චෛතසිකය මේ පහදන්න. ඔය ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කච්ච විචිකිච්ඡා. එතන උද්දච්ච තියෙනවනේ. ඒ උද්දච්ච තමයි මේ පංචසෝරම් භාගී සංයෝජන වලට අදාළ උද්දච්ච කියලා කියන්නේ. ඒකෙදි ඒ උද්දච්ච බව කියලා කියන්නේ ඒ අරමුණු සම්බන්ධයෙන් පවතිනා වූ නොසන්සුන් බව. නමුත් මේ උද්දච්ච කියලා කියන්නේ රූප රාග මාන උද්දච්ච, අරූප රාග මාන උද්දච්ච, අරූපී ධානයේ සම්බන්ධයෙන් පවතින නොසන්සුන් බවක්. ඒකයි ඒක උද්දම් භාගී වෙන්නේ. තවත් පැත්තකට ගත්ත හැකි දැන් මේ අපේ ධර්මයේ උගන්ලා තියෙනවානේ පාප කුසල ධාන ලෝකෝත්තර කියලා. එහෙමනේ. පාප අකුසල ධර්ම කුසල කාමාවචර කුසල් ඒ වගේම රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා. එහෙම ගත්තාම මට පේනවා මේ මම ඉවත් කරන්නේ ලෝකෝත්තර සිත්වල තමයි කුසල් තියෙන්නේ. අනම මේ කියන උද්දච්චකෙත් අකුසල් තමයි. මොකද සසර ඇවිදින්නේ උපාදාන නිසා නම් උපාදාන නිමිදලා නැහැනේ. ඒ නිසා නමුත් මේ දෙක තේරුම් ගන්න මේ උද්දච්ච රූපාවචර හෝ අරූපාවචර ධානයේ සම්බන්ධයෙන් තියෙන සංසුන් බවක්. මොකද ඒක පිරිහෙන කාරණයක් නිසා. නමුත් අතන කාම ලෝකේ තියෙන උද්දච්ච කියලා කියන්නේ අරමුණු සම්බන්ධයෙන් පවතින නාවන සංසුන් බවක්. කැමරින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මෝහය යනු අකුසල සාධාරණ චෛතසිකයකි. විභංග ප්‍රකරණේ පටිච්චසමුපාද විභංගයේ දැක්වෙන පරිදි සීල අකුසල සිත් අවිජ්ජා මූලිකය. මේ කරුණ අනුව මෝහය සහ අවිජ්ජා යනු එකක්ද? සිතන්න. ලෝභ දේශ මෝහ. මේක යෙදෙන්නේ ලෝභ මෝහ, දේශ මෝහ සහ මෝහ වශයෙන්. එතකොට මේ මෝහ කියන වචනේ තේරුම මුලාව කියන ගන්න එපා. මම මේ යන මුලාව. ඒ ලෝභයේදී ලෝභය මම වෙනකොට ලෝභ මෝහ. දේශයේදී දේශය මම වෙනකොට දේශ මෝහ. අනාගාමී පුද්ගලයා ලෝභ දේශ නැති බැවින් එතනින් එහා පැත්තට මෝහ. ලෝභ දේශ නැති මෝහ.
එහෙමයි මේක පැහැදිලි වෙලා තියෙන්නේ. එතකොට අවිද්‍යාවයි මොහයි එකක් වෙන්නේ නැහැ. මොහේ කොටසක් විතරයි ඒකේ. අවිද්‍යාව කියන එකේ තේරුම චතුස්සත්ත්‍ය නවදීම කියන එක නේ. මොහේ කියන්නේ මම මේ යන මුලාව කියන එක නේ. ඒ අපි සමාජයේ තේරුම් ගත්තේ නැති වුණාට මමත්වෙන් ගැනීමට මෝහ කියලා කියන්නේ. මෝඩකම උඩඟුකම කියන අර්ථය නෙමෙයි. ඒ නිසා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ධර්මයේ තේරුම් ගත්තාම රහතන් වහන්සේට අවිද්‍යාව දුරු වෙන්නේ. නැත්නම් උද්ධම් භාගයේ සංයෝජනවල බැඳිලා හිටියොත් තේරුම් ගත්තොත් රහතන් වහන්සේ කෙනෙකුට අවිද්‍යාව දුරු වෙයි. නැත්නම් එතන අවිද්‍යාව රූපාවචර අරූපාවචර ධානයේ චතුස්සත්‍ය අවබෝධයෙන් තුර නිවන කියලා රැවටිලා ඉන්නේ. එතන අවිද්‍යාව අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා බලන්නකො. එතකොට පුඤ්ඤාභි සංඛාරෙත් අවිද්‍යාව, පුඤ්ඤාභි සංඛාරෙත් අවිද්‍යාව, අනිජ්ජාභි සංඛාරෙත් අවිද්‍යාව. ඒ කියන්නේ සංඛාර කියන්නේ අනාගත උපදින්න හේතු ඉතුරු කරන බැවින්. එහෙනම් පින හෝ පව හෝ ධානය තුලින්ම අවිද්‍යාව මිදලා නැහැනේ. එහෙනම් මෝහය සහ විද්‍යාව දෙකක් නෙමෙයි. නමුත් ඒක ඇතුලේ අවිද්‍යාව ඇතුලේ මෝහය තියෙනවා කියලා ගත්තට කමක් නැහැ. සියලු අකුසල් සිත් අවිද්‍යා මූලික වන්නේ නම් උද්ධම් භාගයේ සංයෝජනයක් කරන අවිද්‍යා කාම ලෝකවල සිටින අයට අදාළ නොවන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඒකමයි ආයෙත් මේ අහන්නේ. ඒ අවිද්‍යා රූප රාග අරූප රාග ඒ දෙකට තියෙන මුලාවට. නමුත් කාම ලෝකයේ අවිද්‍යාපත්‍ය සංඛාරා පින් පව් වලට. පින්වල තියෙන දැන් මෙහෙම ගන්නකො. අවිද්‍යාගතෝ යම් වික්කවේ පුරිස පුද්ගලෝ අපුඤ්ඤංකේ සංඛාරං අවිසංකරෝති. පුඤ්ඤංකේ සංඛාරං අபிසංකරෝති. මේ දෙකම රැස් කරනවා කියන්නේ අවිද්‍යාව තුළින් පෙන්වන්නේ. රූපාවචර අවිද්‍යාව නෙමෙයි එහෙනම් කාම ලෝක සම්බන්ධයෙන් අවිද්‍යාව. ඉතින් ඒක අපට අදාළ වෙන්නේ අවිද්‍යාව කියලා අකුසල් සිත් අවිද්‍යාමූලිකයි කියන එකේ තේරුම එහෙමනම් ලෝකෝත්තර සිත් වලට කුසල් සිත් කියනවා කාමවාචර රූපාවචර අරූපාවචර ඔක්කොමත් අකුසල් සිත් ගණනට වැටෙනවා ආරි සත්‍යයේදී. අපි මේක වෙන විදිහකට බෙදාන හිටියට. අදාළ නොවන්නේ අවිද්‍යාව මූලික වන්නේ නම් උද්ධම් භාගයේ සංයෝජන වල අවිද්‍යාව කාම ලෝක වලට අදාළ නොවන්නේද නෑ ඒක අදාළ වෙන්නේ රූපාවචර අරූපාවචර මෙතන අවිද්‍යාව කුසල අකුසල කර්ම සම්බන්ධයෙන් අවිද්‍යාව එහෙමයි ඒක තේරුම් කරගන්න ඕනේ මේ ටික පසුගිය දවසක තිබිච්ච ප්‍රශ්න වලට උත්තර ටිකක් දැන් අපි මේක තරම් ගැඹුරු වේවුත් නෑ නමුත් ගැඹුරු දේවලුත් තියෙනවා අපි කතා කරමු සීලේ චාරිත්‍ර සීලේ හා වාරිත්‍ර සීලේ වශයෙන් සම්පූර්ණ විය යුතුයි නේද? පවින් වැළකීමට වචනයෙන් විරිතක් ලෙස සමාදන් වීම. සීලේ අඩක් යයි අසා තිබේ. උදාහරණයක් ලෙස ගිහි නිත්‍ය සීලය වන පන්සිල් වල මුල් පදයේ ගතහොත් සතුන් නොමරා සිටීම වාරිත්‍ර සීලේ වශයෙන් උත්. අබේදානිය දීම සතුන්ට කරුණාව දැක්වීම, මෛත්‍රිය දැක්වීම චාරිත්‍ර සීලේ වශයෙන් උත් පළමු සිල් පදයේ සම්පූර්ණ වන බව අසා තිබේ. දැන් ඔක ඔය ගන්නකො මෙහෙම සිරිත් කළ යුතු දේවල් විරිත් වලකින්ට ඕන දේවල් එහෙමයි ඔය චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ. නමුත් අපි මේ කතා කරන්නේ පන්සිල් තුල ඉඳලා විතරක් නෙමෙයි. පන්සිල් තියෙනවා, අටසිල් තියෙනවා, දසසිල් තියෙනවා, උපසම්පදා සිල් තියෙනවා. මේ ඔක්කොම රකින්න පුළුවන් ධර්මයේ නැතුව එතකොට චාරිත්‍ර වාරිත්‍ර දෙක ඔකේ තියෙනවා. ඒ විශේෂයෙන්ද සිරිත් කියන්නේ කළ යුතු දේවල්, විරිත් කියන්නේ වැළකී යුතු දේවල්. සතුන් මැරීමෙන් වැළකීම හරියි. නමුත් මේ ශික්ෂාපද පහ රැක්කා කියලා හරි කියුවා කියලා හරි පුද්ගලයාට ධර්මයේ ගැඹුර වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ සිරිත් මේ දෙකට විතරක් ගන්න එපා. තව එහාටත් ගන්න. දැන් බලන්න මෙහෙම සම්මා වායාම ආරි පුද්ගලයා මොකද්ද කරන්නේ? උපන් අකුසල් දුරු කිරීමට වෑයමක් ගන්නවා. නූපන් අකුසල් නොඉපදීමට වෑයමක් ගන්නවා. දැන් මොකක්ද අර කරන්නේ? උපන් අකුසල් දුරු කිරීම කියන්නේ මොකද්ද ගත්තාම? ඒ චාරිත්‍රය කළ යුතු දෙයක්. වැලකීම නූපන්න කුසල් නූපදීම වළක්වන එක. එහෙනම් එතනත් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ආර්ය මාර්ගයේ කෙලවරක්. ඒ නිසා මේ පුංචි තැනකින් බලන්න එපා මේවා කෙරෙහි. සාමාන්‍ය මේවා විභාගයට ලියන්න හොඳයි ළමයින්ට හොඳයි මේ වගේ ප්‍රශ්න. අපි මේ කතා කරන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක් තිස්සේ. ඒ නිසා අර ආර්ය මාර්ගයේකෙත් ඔය චාරිත්‍ර වාරිත්‍ර හේවත් එකක පෙන්නනවා වාරිත්‍ර වැළකීම චාරිත්‍ර කිරීම. එහෙනම් උපන්න කුසල් දුරු කිරීම කරන්න ඕන. නූපන්න කුසල් නූපදීම වළක්වන්න වාරිත්‍ර. එතනක් තියෙනවා ඒක. උලන්න තේරුම් ගන්න උත්සාහ කරා. මේක නම් ඉතින් මට තේරෙන්නෙත් නෑ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වැනි උතුමන් වහන්සේලාට පිළිමක් කොහොම කරන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිරත වීම පමණක් මදි කියලායි මට හිතෙන්නේ. බුදුන් වහන්සේ අපේ නිවන වෙනුවෙන් ගොඩක් කලින් ලබන්නට තිබුණු නිවන අතහැරියා. මට නිවන් සුව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හිතෙන්නේ නැහැ.
මම මෙතරම් දුර්වලයි ස්වාමීන් වහන්සේ. ඒකයි මම මේක තේරෙන්නේ නැහැ කියලා මට විග්‍රහ අහලා තියෙන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සමාජ ප්‍රතිපත්ති පූජාව යනවා නම් උන්වහන්සේට ගෞරවය කියලා. අපිත් මේ සමාජයේ බලාපොරොත්තු වෙන්නේ මේ ඔද්දල් වෙච්ච සමාජයේ ගොඩ ගන්න මිනිසුන් හැදෙන්න ඕනනේ. ඒක අපේ බලාපොරොත්තුව. මෙතෙක් කල් අපි මේ වෙසුක්කේ මේවා කරන් ආව කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නැහැ. යමක් කරන්න ඕන නම් අපි අංකයක් දෙන්නම් ඔබ කැමති මුදලක් දාන්න ඒකට. ඊගදන් දරන්න. අපි අතේ තියෙන සල්ලි වලින් තාම කරගෙන යන්නේ. යමක් කරන්න ඕන නම් එහෙම කියන්න. ඒ වගේ පැත්තට කරන්න ඕන නම් නමුත් මට හොඳ දායක පිරිසක් ඉන්නවා. උන් මාව හොඳට බලා ගන්නවා. මොකද අඩුව එහෙම නැහැ. උන්ට මතක හිටින්න උන්ට ගෞරවයක් වශයෙන් මතක් කරන්න ගෙවල් 400ක් විතර තියෙනවා. 400 විශාල ගෙවල් ප්‍රමාණයක් තියෙනවා. කිසිම අඩුවක් එහෙම මට තියලා නැහැ. තියෙන එකකුත් නැහැ. ඔබට මේ දේවල් කරන්න දැරලා උන් නිහඬව බලන් ඉන්නවා. නමුත් අපිට මේ වගේ වැඩක් කරන්න ඕන නම් දැනටත් ওই මාධ්‍ය වල යම් යම් කෙනෙහිලිකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි වාරණ වැටෙන්නත් පුළුවනි. රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය වල. නමුත් අපි කියන දේ අපිට ඉස්සරහට යන්න දැන් මේ තියෙනවනේ. Facebook අඩවි තියෙනවා නැත්නම් YouTube තියෙනවා. නැත්නම් channel එකක් හදාගන්න පුළුවනි. අපි නවත්තන්න නම් කාටවත් බෑ. එහෙනම් ඉතින් ඒව තහනම් කරන්න වෙනවා. නමුත් අනිත් අයට තියෙන බලතල පාවිච්චි කරලා යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒවටත් අපි සූදානම් වෙන්න ඕනේ. මායසූ දේශනාවල සඳහන් වෙනවා පළමුව භාෂාවෙන් නිදහස් විය යුතුයි බුද්ධ ස්වභාවයට සහ ශූන්‍යතාවයට පත්වීම යනුවෙන්. ඉපදුන දරුවෙක් භාෂාව නොදන්නවා වුණත් අඬන්නේ කිරිබුන්නේ චේතනා හැඟීම් පහළ වෙන නිසා නේද? නැත්නම් හදවත පෙනහැල්ල වගේ ස්වාභාවික ක්‍රියාවලියක් නිසාද? චේතනා පහළවන්නේ නැද්ද? මේ නිරෝල් කර දෙන්නස ඉල්ලා සිටියි. චේතනා කියන්නේ උවිත එහා දෙයක්. චේතනා කියන්නේ කුසල අකුසල ධාන කර්ම හේතු ඉතුරු වෙනවාට චේතනාව කර්මය කියන්නේ. මේ භාෂාවෙන් නිදහස් යුතුයි කියන වචනේ තේරුමක් නැති එකක්. මේක මෙහෙම තේරුම් ගන්න වෙනවා. බුදුන් වහන්සේගේ දේශනාවල තියෙන භාෂාවෙන් නිදහස් වෙන්න කියලා නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ භාෂාවකින් නිදහස් වෙලා නැහැනේ. නමුත් උන්වහන්සේ අල්ලා ගැනීම නිදහස් වෙන්න කියලා කියනවා. උපාදානයෙන් නිදහස් වීම තමයි තියෙන්න ඕනේ. එතකොට මේ ශූන්‍යතාවය කියලා කියන්නේ නිවන ශූන්‍යතාවයක් නෙමෙයි. ලෝභය, දේශය, මෝහය ශූන්‍යතාවයටපත් වෙන්න ඕනේ. එතකොට බුදු ස්වභාවයට අල්ලා ගැනීමෙන් අතහැරුණාම සුදුසාවටපත් වෙනවා. භාෂාව අතහරිනවා කියලා එකක් මට තේරෙන්නේ නැහැ. ත්‍රිපිටකේ කොහෙවත් තියෙන්නේ නැහැ. ඒක එක්කෙනා ඉදිරිපත් කරන අදහස් ඔය තියෙන්නේ. සූත්‍ර දේශනා කොතනකවත් භාෂාව අතහරින්න නෙමෙයි තියෙන්නේ. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti. උපාදානෙන් මිදීම තමයි අතහරින්න දීලා තියෙන්නේ බුදු ස්වභාවයට හෝ ක්ලේශයන්ගේ ශූන්‍යතාවයටපත් වීම සඳහා. සබ්බේ සංඛාරා යන්නේහි පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර වලට අමතරව ධර්මයේ භාවිතා වෙන සංකත අபிසංකත අபிසංස්කරණ පුණ්‍යභාගී ලෙසත් පවතිනවා නේද? මේවා සංස්කාර වේදාවෙන් කළ හැකි තවත් ආකාරයක් නේද? ඔය ඉතින් මේ සංකත කියන්නේත් ඔය හේතු පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාර වලට අபிසංකත කියන්නේත් ඒ හේතු ඉතුරු කරනවාට ඒ වගේම අபிසංකරණ කියන්නේත් ඒකට මෙතන තේරුම් ගන්න ඕන තවත් තියෙනවා. කාය වචී මනෝ සංකාරات තියෙනවා. තවත් සංඛාර තියෙනවා. නමුත් අවිජ්ජාගතෝ යම් වික්කේ පුරිසපුග්ගලෝ කියන එකේ පෙන්වන්නේ අபிසංකාර පදේ සත්‍යය අපායේ කාමදුගතිය කාමසුගතිය බබලෝ යන්නේ මොනවා නිසාද? අන්න ඒ සංඛාර නිරෝධ කරපුණේ ගමන් අතර වෙන්නේ. අපුඤ්ඤාභි සංකාරයේ කාමදුගතිය. පුඤ්ඤාභි සංකාරයේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ කාමසුගතිය. අනිජ්ජාභි සංකාරයේ ධානා කුසල. අபிසංකරණ මේ අනාගත තැන්වල උපදින්න හේතු තබන එක. එතකොට ඒ අபிසංකරය තුනම අවිජ්ජාපච්චය සංඛාරා. ඒ සංඛාර නිරෝධ කිරීමෙන් තුන් භවයේ ගමන නතර වෙනවා. අනිත් ඒවා සාමාන්‍ය මේ වචන වලට එච්චර ඒ වචන වලටමයි මේ කියන්නේ. ඊට අමතරවත් කාය වචී මනෝ සංකාර කියලා තුනකුත් තියෙනවා මිනිස්සෙකුට. ඒ නිසා අර සංඛාර තුන තේරුම් ගන්න ඕන සතර ඇවිද්දවන්නේ. ඒකෙන් නිසා ඒකේ තුනෙන්ම ඇවිද්දවන්න තුනටම වැදිච්ච අය නෑ. කාම ලෝකේ ඉන්නේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි සංකාර ධානය වැඩුවොත් එහෙම මේ දෙක යටපත් කරන අනිජ්ජාභි සංකාරයට අහු වෙච්ච අය ඉන්නේ. ඒ Tamanට අදාළ සංඛාරයේ නිරෝධ කරන්න තියෙන්නේ. සංඛාර සංසිඳීම එදිනෙදා වැඩ කරන අතරතුර අපසිත මෙහි සංඛාර සංසිඳීමට එදිනෙදා වැඩ කරන අපසිත මෙහෙවිය යුත්තේ කෙසේද? පුරාණ සංස්කාරයන් සංසිඳෙන්නේ කෙසේද? උපාදානයෙන් මිදීමට ඒ අවස්ථාවට එන පුණ්‍ය අපුණ්‍ය සිතුවිලි අනිදුක්ඛ අනාත්ම බවද සිටිය යුත්තේ. සිතන්න නෙමෙයි මේ තියෙන්නේ. අපි මෙහෙම බලමු.
පුරාණ සංස්කාරයන් කියන්නේ බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා එකතු කරගත්ත ලෝභ දේශ මොහ මූලයන් එන්න තියෙන හේතු. උපන්න අකුසල. ඒවා ඇවිදින් ඉවර වෙන්න ඕනේ. උපන්න අකුසල් දුරු කිරීම කියන්නේ ඒවා ඇහැට කනට නාසයට ගැටෙනකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහංසාව විතර්ක වශයෙන් එනවා. අන්න ඇවිත් ආවහම සිහියෙන් දැක්කොත් පවත්තන්න නැත්නම් ඒක එතනින් දොර වෙනවා. එතකොට මේ අනිත් ළමා කාලේ ඉඳලා මේ ජීවිතේ මේ තෙක්කල් හරි ඉස්සර ජීවිතේ හරි මේ අරමුණේ ඇලීම ගැටීමේදී මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්ත කෙනෙක් නැහැ. එහෙනම් හිතන එක හෝ එහෙම වචනින් ගන්න එක නෙමෙයි කාරණාව. අරමුණේ ඇලීමට නමක් තමයි නිට්ටය සුඛාත්ම. නැත්තම් මගේ මම මගේ ආත්ම. ඒක නොකරන ඉන්නවා නම් සිදුවන දෙයට නමක් අනිත් දුක්ඛානාත්ම. එතකොට එතෙන්දී සිදුවෙන කාරණේ තමයි එන අද වෙනවා කේන්ති වෙනවා මරාගෙන මැරෙන්න හිතෙනවා කියලා. ඒ තමයි උපන්න අකුසල. දැන් එනවනේ. දැන් ආවට ඒ එන්නේ සිතේ තියෙන නිසා. ඒ නිසා ඒකට තමයි කියන්නේ මොකක්ද අපි අනුස්සය. දැන් එන එක පරිඋත්තාන. ගහගන්න බැනගන්න කටට දෙන එක අතට දෙන එක වීතික්කම. නමුත් අනුස්සය එනකොට පරිඋත්තාන වීතික්කම අපිට වළක්වන්න පුළුවන් දැක්කහම. නමුත් ධානලාභියා ලෞකික ධානලාභියා අනුස්සය තියාගෙන පරිඋත්තාන වීතික්කම ක්‍රියා නොකර ඉන්නවා. මේ ධර්මයේ සහ ධර්ම නොවන මාර්ගයේ වෙනස තේරුම් ගන්න ඔබ. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා මේ தത്വෙදී අනාගත ඵලයක් උපදවන්න නැතුව. එතකොට ඒක සසර මේ මොහොතේ හදන එක මිනිසුන් කරන්නේ. නමුත් ඒක නොකරන එක තමයි මේ අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම කියන එකේ තේරුම. අනාගත ඵලයක් උපද නොවි අවසන් වෙන එක. පෙර කළ දේ නොකරන දේ මම කිව්වේ ඒකයි. පෙර මේකට නිට්ටය සුඛයි ආත්මයි කිව්වේ නෑ. අල්ලා ගත්තා. එහෙනම් දැන් කරන්න ඕන මමත්වෙන් නොගැනීම. ධර්ම ශ්‍රවණය කරන්න. මේක බොහොම කල් ඉඳලා මගෙන් අහන ප්‍රශ්නයක්. මේ එක බණක් දෙකක් ඇහුවට මේ Taman තුල සිදුවෙන සිද්ධියට සමීප වෙන්න බෑ. ඔක ටික ටික සමීප වෙන්න ඕන. අට්ටික සංඥාව වැඩි වීමෙන් කෙලෙස් අඩු වෙන බව දැනෙනවා. තව ඉදිරියට යන්න අවවාදයක් ලබා දෙන්න. අඩු වෙන බව නෙමෙයි හැඟ වෙනවා දැනෙන්නේ. මේ අට්ටික සංඥාව කියන වචනේ තවත් ඉතින් ඒ වගේ කර්මස්ථාන තියෙනවා අට්ටි ආදි වශයෙන් ගත් කල. නමුත් අට්ඨියති හරායති jigucchati කියන්නේ ඇට කියන එක නන් නෙවෙයි. අට්ඨියති පිළිකුල් වෙනවා. මේ ලැජ්ජා වෙන්න ඕන. හරායති අතහරින්න වෙනවා. jigucchati පිළිකුල් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ පටවිහෝ ආපෝ තේජෝ අට්ටි මොන සංඥාවක් වැඩුවත් ඒක වැඩෙනකොට අරවක් කෙලස් එන්නේ නැති නිසා අඩුයි වගේ දැනෙනවා. අරුණාම කෙලස් මූලයන් සංසිඳෙන්නේ නැහැ. තව මොනවා වැඩුවත් මේක රූපාවචර අරූපාවචර ධානස්සේ මොකද වෙන්නේ? ගිනි පුපුර යටතේ යද්දි උඩින් අලුගොඩ හැදෙනවා. ගිනි පුපුර නිවෙන්නේ නැහැ. කවදා හරි දවසක අලුගොඩ හුලඟට ගියාපම පුංචි ගිනි පුපුරට ආයෙත් ඔක්කොම ගින්න අවුලවන්න පුළුවන්. මෙහාටත් ඇවිදින් අපායට යන තැනටම ගෙනියන්න පුළුවන්. එින්ද ඒකේ ගිනි නිවීමක් නැහැ. ධර්මයකින්තරව ගිනි නිවීමක් නැහැ. මතක තබා ගන්න. ඒකයි අපි අර නිර්වශේෂ නිරෝධයක් පෙන්වන්නේ ගිනි නිවන්න. මේ යට කරලා හරියන්නේ නැහැ. අරූපාවචර ධානලාභියත් ධාන පිරුණාම ආපහු හීන තලයකට එන්නේ මොකක් නිසාද? අර ගිනි පුපුර ආපහු ගිනි දැල්ලක් බවට පත් වෙන නිසා. මේ ගිනි නිවන්න තියෙන්නේ මේකේ ගිනි හංගන්න නෙවෙයිනේ. ඒක ධර්මයෙන් පිටස්තරව කල්පනා කරන එක පෙන්වන්නේ. කලක් තිස්සේ බොහෝ දිනා හුරු කරගත්තානේ. ඔබ වහන්සේගේ දේශනාවකට මෑතදී සවන් දුන්නෙමි. එහිදී සිත තුළ සෑම විටම තණ්හාව නැමැති දෙවන්නා සිටින බව පෙන්වා දුන්නා. තේරුම් ගත් ආකාරයේ වැරදි නම් නිවැරදි කරන්න. ඒ අනුව සිතෙහි දුක සතුට ඇතිවන විට එම ගැටීම් වළක්වා ගැනීමට සිත උදව් කරගන්න පුළුවන් නේද? එහිදී ක්‍රියාත්මක වන්නේ තණ්හාවමද? ඔව්. දැන් ඔය තණ්හා අනුසය කියලානේ කියන්නේ. මගේ හිතේ තියෙනවා කියලා කියන්නේ. මරුණත් හිතෙන් අයින් වෙන්නේ නැහැ කියලා කියන්නේ. අන්නේ ධර්මයේ තේරෙන්න ඉස්සෙල්ලා මේවා ගන්න තියපු හේතුව. ඒ අනුසය තියෙන නිසා තමයි ගැටෙනකොට තමන්ගේ හිතට මේක එන්නේ. තරහව වෛරය එන්නේ කියන එක. එතකොට ඒකට වැරදිකාරයා බාහිර ලෝකෙ නෙමෙයි. බාහිර ලෝකේ හේතුවක් නිසා ඔබ ඇවිස්සෙනවා. එතකොට ඔබ වෙනයි මේ තණ්හාව මම වටපත් වුනහම ඒකයි දෙවෙන්නක් කියන අපි කතා කරන්නේ. එතකොට ඒක එන්න ඕන. ඇවිදින් ඉවර වෙනවයි කියලා කියන්නේ. ඔක මම තාරික මෙහෙමත් කියලා තියෙනවා. දැන් අපාගත මිනිස්සයා එතනින් චුත වෙන්නේ මොකක් නිසාද? අකුසල් ටික ගෙවිලා.
විකාර එහෙනම් ඉතින් ගෙවෙන්නේ විදර්ශනා කරලා නෙවෙයිනේ. විපාක විඳලා ගෙවෙනවා. ඇවිදින් විපාක විඳලාම ගෙවෙනවා. ඒ වගේ ඒක ඇවිදින් අපි අනන්ත පවත්තන්න නැත්නම් එතන ඉවර වෙනවා. ඒකට කියන උපන්න කුසල් දුරු වීම කියලා. අපිට කරන්න තියෙන කාරණාව නූපන්න කුසල් නූපදවා ඉන්න එක. අන්න මේ එතකොට සිත මෙහෙම සිත උදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින හේතුවක් ඉදිරි නොකර අවසන් කරන්නට අපි එතෙන්ට සතිය එකතු කරන්න ඕන. එතකොට මේ තණ්හාව ඉතින් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා වශයෙන් දොරවල් 6 නම් ඒ විදිහට ඉන්නවා. නැත්තම් භව විභව තණ්හා වශයෙන් ධානයෙත් ඉන්නවා දෙවන්නා. ඒ නිසා තමන් ගාව මේක ඉන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බොහෝ දෙනාට තියෙන ගැටලුව තමයි මේ හදාගත්ත ක්ලේශ සමූහයක් තිබෙනවා මේක එනකොට දරා ගන්න බෑ දැවිලා පිච්චිලා යනවා. ආරම්භක අවස්ථාවේ හරි අමාරුවෙන් හදන්න ඕන. ක්ලේශයන් අරුණාම ওই වගේ දැවිල්ලක් නෑ. නමුත් මුල් කාලේ හිසේ රදේ හැදෙනවා. බලන්න දෙයක් නෑ. ඒ තරමට මේ ආතතිය කියන එක බලවත්. ඉතින් ඒ නිසා අනුසෝත සූත්‍රයේ මම එදත් මතක් කළා වෙන්නේ නැති නෑ ඔබට මේ මතක් කළේ මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉන්න අයට මේ මෙන්න මෙහෙම තියෙනවා සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අස්සුමුකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යං චරති. ඔය බණ තේරුම් ගත්ත පුද්ගලයාගේ චරිත කියන්නේ චරිතය නෙමෙයි. නමුත් ඒකෙන් පෙන්වන්නේ අර එන දුකේදී දෝමනස්සේදී කඳුළු හලමින් අනාගතයට නොතියා අවසන් කරන්නට මවසර වසනවා. අර වේදනාව ආතතිය අපි හදාගත්ත එකක්. ඉතින් මේක එකපාරටම හැරෙනකොට 100%ක්ම නෙමෙයි අර පීඩන එනවනේ. සාමාන්‍යයෙන් මට මෙහෙම කියන්න පුළුවන්නේ අවුරුදු 24 25 විතර මම සුදු ඇඳුමක් ඇඳගෙන දවසක් S2 පියා ගන්නවා බණ අහන්න ගිහිල්ලා. මේ අනිත් අය කියනවට භාවනා කරන්න. මොන භාවනාවක්ද? අර කොළු කාලේ නරක වැඩ නම් හරි වැඩ කරලා නැහැ. නමුත් විනෝද වෙච්ච එක තුල සේරම කාරණා එන්න ගත්තාම ඉතිරාදී හැදෙනවා. අවුරුදු 4ක් 5ක් යනකල් ඒවට මුහුණ දෙන්න බෑ. ටික අයින් කරන්න ඕන. බල අදත් මේ මොඩකම් ඔක්කොම කියන්න පුළුවන්. හැබැයි ඉතිරාදයක් නැහැ. අර බර බහා තැවීම කියන්නේ ඔන්න ඒකයි. ඒ නිසා මුල් හරි අමාරුයි. ඒවත් තුනී වෙනකොට තමයි තේරෙන්නේ ටිකක් මේකේ සැහැල්ලුවක් තියෙනවායි කියලා. ඒ නිසා අර අස්සුමුකු රුද්දමානෝ කියන්නේ බොරුවට හඳනවා කියන එක නෙමෙයි. කඳුළු සලමින් ඒක දරා ගන්නවා කියන එක අර පෙන්නන්නේ. මම ඒක විස්තර කරන්නම් ඉස්සරහට අනුසොත් සූත්‍රය පැහැදිලි කරන දවසක මාධ්‍ය දෙකකින්ම අපට නිවන් දැකිය හැක්කේ භාවනා කිරීමෙන්ද. එදිනදා කටයුතු සිහියෙන් යුතුව කිරීමෙන්ද. වරහන් ඇතුලේ මෙහි භාවනාව වෙන අදහස් කළේ හුදකලාව වාඩි වී සිදු කරන භාවනාවයි. මෙමය ඔබටත් තියෙන අවස්ථා කීපයක්. ඔබට වැඩ කටයුතු වලදී අසකරණාස්‍ය දිවකය පාවිච්චි වෙනවා. වැඩක් නැත්නම් ඔබට ඉඳගෙන හෝ මනෝද්වාරය පාවිච්චි කරන්න පුළුවන්. බණ තේරුම් ගත්තේ නැතුව ඉඳගෙන කරන වැඩේට භාවනා කියලා කියනවා නම් ඒක ඕන නැහැ. මම මේ කතා කරන්නේ ඒකයි. එතකොට අප නිවන් දැකිය හැක්කේ භාවනා කිරීමෙන්. භාවනා කිරීමෙන් තමයි. නමුත් ඒකෙන් පෙන්වන්නේ එදිනෙදා කටයුතු සිහියෙන් යුතුව කිරීම කිවට හරියන්නේ නැහැ. එදිනෙදා කටයුතු වලදී ඒ උපදින හැම එකක්ම ඉස්සර කලේ උපාදානෙ වී අවසන් කරන එක දැන් කරන්න ඕන. අතීතයේ එන්න ඕන. අනාගතයට උපාදාන නොවි අවසන් කිරීමට සිහිය පාවිච්චි කරන්න ඕන. ඒක ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයත් එහෙමයි. මේවා ක්‍රියාත්මක නොවෙනවා නම් මනෝද්වාරයේදී ඒකමයි කරන්න තියෙන්නේ. දොරවල් හයෙන් මේක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙන්නේ. නිසා ඉතින් අර භික්ෂුන් වහන්සේලාට එදා මීට වඩා විවේක තිබුණා. උන්වහන්සේලා මනෝද්වාරයට මොහොන දෙන්නේ නැති. අපිටත් අර ටිකක් අඩුව තියෙන වෙලාවට අපිත් විවේකව ඉඳගෙන අපි මේ දිහා බලාගෙන අතහරින්න ඉන්නවා. නමුත් ඒකෙම ඉඳගෙන ඉන්න ඕන කියලා නෑ. තේරුම් ගත්ත පුද්ගලයාට ඒක අතහරින්න පුළුවන්. අනිත් බාහිර කටයුතු වලදී මේ ඇතුළත අල්ලගන්න පුළුවන් නම් මේ හොරායන වෙලාව ඒත් ওই සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. පඤ්ඤා සුතමයෝ ඥානං කුද්දක නිකායේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මහා වග්ගය ඥාන කතා සුතමේ ඥානය අනිච්ච කයට්ඨේන දුක්ඛ බයට්ඨේන අනත්තා අසාරකට්ඨේන යන්න පහදා දෙන්න. ඒ සඳහන් වන්නේ මෙසේය. කතං සබ්බං සංඛාරා අනිච්චා සබ්බ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තාති සෝතාවදානං තං පජානන්තා පඤ්ඤා සුතමේ ඥානං
රූපං අනිච්ඡං කයට්ඨේන දුක්ඛං බයට්ඨේන අනත්තං අසාරකට්ඨේන සෝතවදානං තං පජානා පඤ්ඤා සුතමේ ඥානං. ඔබ මෙච්චර එහාට හොයන්න යන්න එපා මේවා. අපි දන්නවද බලනවද දන්නේ නැත් මේවා මේ මහන්නේ. මේ තේරුම් ගන්න ඕන කාරණාවක් මේ. මේ පෙන්වන්නේ සුතමේ ඥානයන් කියන්නේ අහලා ඥානය ඇති කරගන්නවයි කියන එකනේ. එතකොට ඒක මේ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. අනිච්ච කියන එකේ තේරුම කය ක්ෂය වෙනවා කියන අර්ථය අරන් තියෙනවා. දුක්ඛ කියන එකේ තේරුම බය බිය වෙන්න ඕන කියන කාරණාව. අනත්ත කියන එකේ තේරුම සාර නැති දෙයක් කියන අර්ථයෙන්. මම මගේ ආත්ම කොට ගන්න බැරි කියන අර්ථයෙන්. එහෙම ඒකයි කියලා තියෙන්නේ. එතකොට කොහොමද පෙනලා තියෙන්නේ? සබ්බේ ධම්මා අනාත්තාති. තවදානක් නැත්තම් කණේ අවධානය කරපුවාම තං ඥානන්තෝ දැනගැනීමේදී පඤ්ඤා සුතමේ ඥානයේදී රූපං අනිච්ඡං ඒ කියන්නේ රූපය අනිච්චයි කියන්නේ සෙවෙන දෙයක් වශයෙන් කියන කාට්ඨේන කියන එකේ තේරුම. දුක්ඛ බය ඇති වෙන දෙයක් වශයෙන්. අනත්ත සාර නැති දෙයක් වශයෙන් ධර්මශ්‍රවණය කරලා කන් යොමු කරලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න කියලා මේ තියෙන්නේ. ඊළඟට අහනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහයේ නේතං මම නේසෝ හමස්මින් යන්නට ගලපන්නේ කෙසේද? නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. එහෙමයි. ඔය එක කවුරුත් මේ රටේ ගලපලා නැහැ. හැබැයි මම ගලපලා තියෙනවා. ඒකට එකඟ වුණේ නැහැ දවසක් එක්කෙනෙක්. ඊපස්සේ මට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. මම අතහැරලා නිකන් හිටියා. නමුත් ඒක තේරුම් ගන්න. මේ සූත්‍ර දේශනා පරිහරණය කරලා සිවුම්ම බලන්න ඕන. එතකොට වක්කලි හිමියන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? අහනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්මද නිට්ටය සුඛ ආත්මද? ස්වාමීනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් අහනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ මම ආත්මගේ ආස්වාසෙන් ගැනීම සුදුසුද? නැත ස්වාමීනි. ඒකෙන් පෙන්වන්නේ එතකොට මොකක්ද අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන. මගේ නොවන මම නොවන ආත්ම දේවල් අපි මගේ මම ආත්මයෙන් ගන්නවා. සුදුසු නෑ ස්වාමීනි. තස්මාතිහ වක්කලි බැවින් වක්කලි සබ්බං රූපං 11ක් පේනවා අධ්‍යාත්මික බාහිර දුරේ සම්තිකය කියලා. කය නම් ඉතින් 11කට ගන්න බෑ. අර අරමුණු වශයෙන් ගත්තාම තමයි ගන්න. නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බං. එතකොට මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් බලන්න කියනවා. මොකටද? බුදුන් දකින්න යන්න, ධර්මයේ දකින්න යන්න. දැන් සීල සූත්‍රයේ මොකද්ද තියෙන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි වලං සත්‍ය කරයියාති. දැන් දෙකම එකක් නෙමෙයිද? අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා කතා කරන එක තමයි මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කියන්නේ. නිත්‍ය සුඛ ආත්ම කියන එක තමයි මගේ මමගේ ආත්ම කියලා කියන්නේ. සත්‍ය සසර ඇවිදින්නේ මොකෙන් කියලාද විපල්ලාස සූත්‍රයේ පෙන්නන්නේ? අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන්, දුක්ඛ දේ සුඛ සංඥාවෙන්, අනාත්ම දේ ආත්ම සංඥාවෙන්. සසර ගමනට බලපාන්නේ නිත්‍ය සුඛ ආත්ම. තවත් නිත්‍ය සුඛ ආත්මයි, විඥාත් නිත්‍ය සුඛ ආත්මයි, ධානාත් නිත්‍ය සුඛ ආත්මයි අල්ලගත්තාම. අල්ලගත්ත එකෙන් නිදෙන්න බුදුරජාණන් වහන්සේ පටිසෝතගාමිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම අර නිත්‍ය සුඛ ආත්ම කියන්නේ පව මගේ, පව මම, පව මගේ ආත්මය. පින මගේ, පින මම, දෙකේ මගේ ආ. ඒ මම හැදෙන්නේ ඕකෙන්. අල්ලා ගැනීමෙන් මම හැදෙන්නේ. මම කියන අකුරු දෙකෙන් හරි ශරීරයෙන් හරි නෙමෙයි. ඒ නිසා තමයි ඒ උපාදානස්කන්ධයට සක්කාය දිට්ඨි කියලා කියන්නේ. ඒ උපාදානස්කන්ධේ ඉන්නේ මම. පින, පව, ධානය, ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව එන්නේ මම. ඉතින් අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස මමත්වෙන් ගත්තොත් සතරට බැඳෙනවා. මමත්වෙන් ගන්න එපා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කරන්න කියන්නේ මමත්වෙන් ගන්න එපා කියන එක නෙවෙයිද? එතෙන්න එන්න තේරුම් අරගෙන ටික ටික එන්න වෙනවා. එහෙමයි. ඕක සමහරවිට පිළිගන්න ඔබේ හිත දියුණු නැතුව ඇති. නමුත් හිමිහිට සම්මර්ෂණය කරලා බලන්න මේ පෙන්වන්නේ සුතමේ ඥානං, චින්තාමේ ඥානං, භාවනාමේ ප්‍රඥා කියන සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනා ප්‍රඥාවට එන්න ඕන කාරණාව. බොහෝ ස්වාමින් වහන්සේලා
ආනාපාන සතිය ඇතුළු භාවනා රාශියක් පිළිබඳව දේශනා කරනු දැක ඇත. ඒවා බුදුන් වහන්සේලාගේ දේශනායයි යම් යම් උපුටා දැක්වීම් ඉදිරිපත් කරේ. මේ සත්‍ය අසත්‍යතාවයේ කරුණු පහදා දෙන්න. දැන් මෙහෙමනේ මේක ගන්න ඕන. ඔබට පාඩම් වෙන්නේ එවත් සමාජයේ ජීවත් වෙනකොට ආන හුස්ම පාර ඇතුළු වීම අපාන පිටවීම. මේකට සිහිය තියාගෙන ඉන්නේ ආනාපාන සති කියලා තමයි. නමුත් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන අකුප්ප සූත්‍ර 4ක්. මේකදී එකක පෙන්නනවා වික්ෂුන් වහන්සේලා සතුය ජාගරියානුയോഗේ නැත්තම් පමණ දැනවැළඳ දීම නිදිවැරීම කියලා කාරණා පහක් තියෙනවා. ඒ පහෙන් යුක්ත නම් ආනාපාන සතියෙන් මේ අකුප්ප නැත්නම් රහත් ඵලයටපත් වෙන්න පුළුවන් කියලා. දැන් ඔබ කියන ආනාපාන සතියෙන් රහත් වෙච්ච කෙනෙක් පෙන්වන්න මේ ඉතිහාසය අවුරුදු 800ක් තිස්සේ මට. හැබැයි බුදුරජාණන් වහන්සේට වරදින්න බෑ. එහෙමයි මම දකින්නේ. එහෙනම් මේ ආනාපාන සති කියන වචනෙන් රහත් වෙන්න පුළුවන් නම් ওই හුස්ම ඉහළ පහළ අදින එක වෙන්න බෑනේ. එහෙනම් ඒකේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන්න ඕන. ඒකේ සත්‍යය දිට්ඨි විචිකිච්ඡා සිලපත පරාමාස කාමරාග පටික කැඩෙන්න විනාශ වෙන්න ඕන. මට කියන්න කුසුම පාරදිහ බලන් ඉවලා සක්කාය දිට්ඨි කැඩෙන හැටියක් කවුරු හරි. ඒ නිසා ආනාපාන සති කියන එකට හුස්ම ඇතුළු වීම පිටවීම කියලා සිංහලට පරිවර්තනය කරන අමාරු වැටිලා ඉන්නේ අපි. සතිනේ අර තියෙන්නේ. ඒක ඉතින් හොයාගන්න මොකද්ද කියලා. සමහරට ස්කන්ධ පංචකේ ඉපදීමට මැරීමට සිහිය වෙන්න බැරි නෑ. ඒ නිසා මේ අකුප්ප සූත්‍රය හරියන්න ඕනේ. මොකද ආනාපාන සතිය වැඩුවම රහත් ඵලයටපත් වෙනවා කියලා තියෙනවා. හැබැයි අපි දන්න ආනාපාන සතිය වැඩුවම රහත් ඵලයටපත් වෙන්නේ නැහැ. මොනම් බණක්වත් තේරුම් ගන්න ඕනේ ඉඳගෙන උස්ම පාර දිහා බලන් හිටියකනේ. ඒ නිසා මේ රහත් ඵලයටපත් වෙන ධර්ම මාර්ගයට ආනාපාන සතිය කියනවා කියලායි මට මේකෙන් තේරෙන්නේ. එතමීට මතක් කළේ ඒ නිසා මේ පැහැදිලි කිරීම තියෙනවා ආනාපාන සති වුණ තරම් තියෙනවා සූත්‍ර දේශනාවල. නමුත් ඔබ හිතන අර්ථය වෙන්න බෑ ඒක රහත් වෙන්න නම්. රහත් වෙන්න එක්කෝ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්මය පිළිගන්න ඕන. එහෙම නැත්නම් දුක හේතුව නැති වූ තැන මාර්ගය පිළිගන්න ඕන. අපි අතින් සිදුවෙන්නේ දුක හේතුව නැති වූ තැන මාර්ගයට එන්න වෙනවා. නැත්නම් අපි තුල සිදුවෙන්නේ අනුලෝම පටිච්ච සම්පාදේ පටිලෝම යන්න ඕන කියලා තේරෙන්න වෙනවා. අපි ළඟ සිදුවෙන්නේ සතර හේතු ඉතුරු කරන එක. නව හේතු ඉතුරු නොකර අවසන් කිරීමට මරණ සතිය කියලා කියවෙනවා. මේ එකක් තුලින් තමයි මේ ක්ලේශ ප්‍රහීණය වෙන්න ඕන. රහත් වෙන්න නිකම් බෑ ක්ලේශ ප්‍රහීණය වෙන්න ඕනනේ. ඉතින් එහෙනම් නිකම්ම උස්පාපාර දිහා බලන් හිටියට කවුරු හරි සෝවාන් වෙනවද? කෙලස් නැතිනවද කාමරාග ව්‍යාපාද? එතන තමයි මේ ආනාපාන සති කියන එකට හුස්ම ඇතුළු වීම පිටවීම කියන තැනට දීලා ඉන් එහාට යන්න බැරුව සමාජය ඉරිලා. හැබැයි මේ සූත්‍රය කොහොමද ගලපන්නේ දැන්? මේ අකුප්ප සූත්‍රය මට මතක හැටියට අංකුතර නිකායේ තික නිපාතේ තුන පොතේ පංචක නිපාතේ පහේ දෙකේ පහේ අටද කොහෙද මේ සූත්‍රය තියෙන්නේ මට මතක හැටියට අකුප්ප කියන එක ආනාපාන සම්බන්ධයෙන්. ඒකේ ආනාපාන සතිය වඩන්න අකුප්ප නැත්තම් අකුප්පා මේ චේතෝ විමුක්ති කියන්නේ මේක පෙරෙහෙන්නේ නැහැ කියන එක බුදුන් වහන්සේ ලබාගත්ත ආනන්තරික සමාධියට නමක් ඕක. ඒ කියන්නේ ඒ රහත් ඵලයටපත් වෙනවා ආනාපාන සතිය වඩලා කියන්නේ. ඔබ මේ වගේ ටිකක් හිතන්න. එහෙනම් අපි මේ වචන වලට සරල අර්ථ අරගෙන ඒක උතුලින් ඕක කරන්න යන්න එපා. හැබැයි බුදුන් වහන්සේ සැක කරන්නත් එපා. එහෙනම් ඒක තමයි මම කරන්නේ. බුදුන් වහන්සේ ගැන සැකයක් නැහැ මට කොහොමද වෙන්න පුළුවන් කියලා හොයනවා ගලපනවා. ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කිරීමේදී කරපු වැරදි මගේ ළඟ තියෙනවා ඉරි ගහලා මම. නඩුවක් එහෙම කියන්න වුණොත් එදාට මම ගන්නම් එළියට. එහෙම නැත්නම් මේ රටේ ඉන්න වයෝවෘද්ධ හිමිනමක් දවසක් කිව්ව දෙයක් විතරක් කියන්නම්. මේ ධර්මයේ දැනගන්න පාළි මේ දැනගන්න ඕනද කියලා අහපුවම දීපු උත්තරේ තමයි ඔව් පාළි දැනගත්තට කමක් නැහැ. මොකද මේ සිංහලට පරිවර්තනය කිවි මොනවා ලියලා තියෙනවද දන්නේ නැහැ නේ කියලානේ කිව්වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊළඟ එකට යනවා. ලස්සන කතාවකින් අවසන් කරන්නයි තියෙන්නේ මට වෙලාව මදි වෙන එකක් නෑ. නිරුක්ති සහ ලෝකෝත්තර අර්ථ යනු එකක්ද දෙකක්ද? උදාහරණයක් ලෙස සතිය යන්නේහි ලෝකෝත්තර අර්ථය දනිමි. නමුත් එහි නිරුක්තිය නොදනිමි. ඒ ධම්මා හේතුප්පබව යන වචන දෙකේ ඇසීමෙන් උපතිස්ස තරුණයා සෝවාන් වූයේ ධර්මයේ හේතු යන වචනවල ලෝකෝත්තර අර්ථයේ වැටහුණු නිසා බව පෙනේ. මගේ අදහසයි.
අකුප්ප සූත්‍රයට අනුව නිරුත්ති ඥාන සෝවාන් වූ කෙනාට ලැබෙන බව සඳහන්ව නැත. නමුත් ලෝකෝත්තර අර්ථය දේශනා කිරීමට සෝවාන් ඵල ලාභියාට හැකිය යුතුය. පැහැදිලි කර දෙන්න. අපි ඉස්සෙල්ලා ඒ ධම්මා හේතුප්පබව වලින් ගනිමු. මේ ඔබ දකින්න එකට වඩා ගැඹුරින් දකින්න ඉගෙන වෙන්න. යේ ධම්මා හේතුප්පබවා යම් දහමක් හේතු ප්‍රභව කොට ඇද්ද? යම් දහම දුක. දුක මොන හේතු වලින්ද පවතින්නේ? බුදුන් වහන්සේ දුකට හේතුව වදාලා. තේසං හේතුන් ඒ හේතු දුකට හේතුව බුදුන් වහන්සේ තණ්හාව බව වදාලා. තේසං චේව නිරෝධෝ තණ්හාව නිරෝධ කීමෙන් දුක නැති වෙනවා වදාලා. ඉතින් අර පද දෙකේ තියෙනවනේ ඕක. ඒ ධම්මා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හරියන්නේ නැහැ. උපාදානස්කන්ධයේ දුක්ඛය ය ධම්මා හේතුප්‍රභවා. ඒක දුක හටගන්නේ යම් යම් හේතු නිසා. ඒ හේතු ටිකත් උන්වහන්සේ වදාරනවා. ඒ හේතු නිරෝධ කරපුවම දුක නැහැ. ඒක විතරයි ඒ උත්තර දෙන්නේ. මෙතෙන්ට යන්න වෙනවා අපි මේ ඔබ කතා කරන මේ අකුප්ප සූත්‍රයේ අතදම නිරුත්ත ප්‍රතිබාන කියන මේ සිව්පිලි සිඹියා කියන වචන හතර තියෙනවා. සිව්පිලි සිඹියාවත් මහරහතන් වහන්සේ කියන වචනකුත් පවතිනවා. අත්ථ අර්ථය ධම්ම ධර්මය නිරුක්තිය ගැළපීමේ හැකියාව හෝ එහෙම නැත්නම් ඊන් ලැබෙන ප්‍රතිඵලයේ ප්‍රතිබාන. ඔන්න මම කතාවක් කියනවා අහගන්න ඔබට. මේ අතදම නිරුක්ති ප්‍රතිබාන. සංයෝජන සූත්‍රය බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. සංයෝජනීය සුභික්කවේ ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවට්ටති. තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිව දුක් දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් ඔන්න අර්ථ හොයන්නයි යන්නේ දැන්. අඩු කරලා ගන්න වචන මම තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලපජ්ජෝතං ජායේය. ඒකෝ පුරුෂෝ කාලේන කාලං සමේන සමයං තේලං ආසින්චේ වට්ටිං උපසංහරේය. දැන් අර අර්ථ මේ ධර්ම මේ අර්ථ හරිද? දැන් මොකද අර පෙන්නුවේ? ඇහැට කනට ස්පර්ශ වෙලා වේදනාව තණ්හා උපාදාන භව කර ගැනීමෙන් ජාති ජරා මරණ හම්බ වෙනවා. දැන් මොකද්ද මේ පෙන්වන්නේ? පහනකට තෙල් දාලා තිනවා. එතකොට දැන් අතන තෙල් දාලා තිනවා, තෙලුයි පහනයි වැටියයි තේරම නිසා ගින්නක් ඇවිලෙනවා. අර පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියන එක මේ ගලපන හැටි. අර්ථ ධර්ම. පුරුෂයෙක් මොකද කරන්නේ? නැවත නැවතත් මේකට තෙලුයි වැටියයි දානවා. එතකොට මොකද වෙන්නේ? ගින්නට ආහාර ලබා දෙනවා. දේගමඥානං ජාලය. දිගටම ඇවිල්ලා මොකක් හින්දාද තෙල් දාන නිසා. දැන් සිතේ තියෙන සිද්ධිය පහනක දැල්ලට ගිනි දැල්ලට දුක උපමා කරලා ඒකට ආපහු හේතු එකතු කිරීමෙන් දැල්වෙන හැටි දේශනා කරලා තියෙන අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාන නෙවෙයිද? දෙවෙනි එකේ පෙන්වනවා ඊට පස්සේ අනිත් එක. තෙල් දැල්වෙනවා. පුරුෂයෙක් මොකද කරන්නේ? කලින් කලට තෙල් දාන්නේ නැහැ. තෙල් දාන්නේ නැත්තම් මොකද වෙන්නේ? තියෙන තෙල් ටික දැවිලා ඉවර වෙනකොට දැල්ල නිවි යනවා. දාලා තියෙන තෙල් ටික කියන්නේ අර හදාගත්ත උපන් අකුසල් ටික. ඒ ටික ඇවිදින් ඉවර වෙනවා. අලුතෙන් තෙල් දාන්න නැහැ කියන්නේ තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. එහෙනම් දැල්ල නිවි යනවා. දැන් තෙල් වැටියක පහන් වැටියකට තෙල් දැමීමට නොදැමීමට අනුසෝතගාමී ප්‍රතිපදාවයි පටිසෝතගාමී ප්‍රතිපදාවයි දේශනා කරපුවම මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිවාන නෙවෙයිද? ඕක කීවේ මේ මම දැන් කියන එක ඕගොල්ලෝ පිළිගන්නේ නැති නිසා. බුදුදහමේ මේකයි තියෙන්නේ කියලා. ඕක දර දෙමිල්ලකටත් තියෙනවා. තව ඕන දෙයකට ගලපන්න පුළුවන්. මේ දන්නවනම් දැනගන්න මේවා කියන්නේ මගේ ඇතුළත් වීමේ අංක 2640. ඉගෙන ගත්තේ නාරම්මල මෛරපාද මධ්‍ය මහාවිද්‍යාලයේ. යාළුවාගේ නම් ටික ඔක්කොම කියන්න පුළුවන්. මොකද මේ මහාන වෙලා ක්‍රිකට් ගහුවා කියලා හිතයි කියලා මේ ක්‍රිකට් ගැන කතා කරන්නේ හින්දා කියන්නේ. බන්දුල වර්ණපුර ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න 112 ගහන දවසේ රේඩියෝ එකෙන් මම අහගෙන. ඒ තමයි මගේ ක්‍රිකට් වල අතීතේ. කාටවත් මතක තියෙනවද බලන්න? දැන් ඔය ලංකා ක්‍රීඩකෙක් වෙලා ශ්‍රී ලංකාව දැන් විශ්‍රාම ගිහිල්ලා වයෝවෘද්ධ කෙනෙක්. නමුත් නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් ගහන දවසෙත් මම රේඩියෝ එකෙන් අහගෙන ඉන්නේ. මට මතක තියෙනවා ඒ වාර්තාව. දැන් මම මේ ගලපන්න යන්නේ
අර්ථධර්ම නිරුක්ති ප්‍රතිබාන මතක තියාගන්න. ඕවර 50යි. පන්දු 300යි 315යි. එක ඕවරයයි ඉවන්නේ. ඕවරේ බෝල 6ම එකපාර ඉවන්නේ එකයි ඉවන්නේ. හරිද? අතින් නිදහස් වෙනවා. ගුග්ලි පන්දුවක් හරි වේග පන්දුවක් හරි මොකක් හරි වශයෙන්. තත්පර දෙකකට වඩා කාලයක් නැහැ බැට් එකට එන්න. පිටිකරුවාට මුහුණ දෙන්න තියෙන එක පන්දුවට. අඳුනාගත්තේ නැත්නම් මොකද්ද කියලා ඒ විදිහ විකට් බැටරි දෙකටි උඩ පන්දුවක් යනවා. නැත්නම් එවන්නේ මේ කඩලුවක් කිරීමේ වරදට අහු වෙන්න නම් බැට් එක අල්ල ගන්න බැරි වුණොත් පෑඩ් එකේ වැදිලා ඇවි යනවා. නැත්නම් කෙලින්ම විකට් යනවා. හොඳයි අඳුනාගත්තොත් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් හරි බෑක්වර්ඩ් ඩිෆෙන්ස් හරි කවර් ඩ්‍රයිව් හරි එහෙම නැත්නම් ඔලුවට ඉහළින් 4 හෝ 6 හරි ඒ පන්දුවෙන්ම නේද ගහන්නේ. අවුට් වෙන්නත් ඒ පන්දුව දිනන්නත් ඒ පන්දුව. දැන් තෙල් වැටියේ බුදුරජාණන් වහන්සේට ගලපන්න පුළුවන් ඒ කාලේ ක්‍රිකට් තිබුණ නැති නිසා. දැන් මේක තුල මම පෙන්නුවොත් එහෙම මේ අත දමන යුක්ති ප්‍රතිබාන මොකක් පිළිගන්නවද? බලමු අපි. මොකද වෙන්නේ? දැන් පන්දු වෙනවාගේ වර්තමාන අරමුණ එනවා. එතකොට ඒකත් එක්කලා මොකද වෙන්නේ? අතීත හේතු ටික එනවා. එනකොට මොකද වෙන්නේ? ඔබට අඳුනා ගන්න වෙනවා එන පන්දුව වේග පන්දුවක්ද, ගුගලි පන්දුවක්ද, නැත්නම් අර තව තියෙන නම් ටිකක්. ඒ වගේ මේ එන එක කාම විතර්කයක්ද, ව්‍යාපාද විතර්කයක්ද, විහිංසා විතර්කයක්ද? uppannam කාම විතක්කම්, uppannam ව්‍යාපාද විතක්කම්, uppannam විහිංසා විතක්කම්. අඳුනාගත්තේ නැත්නම් අහු වෙලා දැවි යනවා. එකට දැවි යනවා. අහුණා මමත් වෙන ගත්තා ආපහු තණ්හා උපාදාන වෙලා අවසන් වුණා. ගහන්න බැරි වුණා පහරක්. මොකද හඳුනා ගන්න බැරි වුණා. නමුත් විමසිල්ලෙන් හිටියොත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පිට්ටනියේ ඉන්න අය මතක තියෙන්නත් ඕන. කාඩෝයි ප්‍රාරක් ගහන්න ඕන නම් 4 සීමාව දක්වා යන්න කවුරු හරි නැත්නම් හොයන්න යන්න එපා බිම දිග යන්න. 4ක් ගහන්න ඕන නම් ඒත් ආසන්න කිලෝරේ 4ක් ගියන අල්ලන්න නැති කෙනෙක් බලා ගන්න වෙනවා. ආයෙත් නම් ගැටලුවක් නැහැ. පන්දුව හඳුනාගෙන ලොන් හැන්ඩල් හරි හුක් හරි ඕන එකක්. ගැහුවා මොකද වෙන්නේ? දැවි යනවද දිනනවද? එහෙනම් මේ එන අරමුණ තේරුම් ගත්තාම අතීතයේ ඇවිදින් ඉවර වෙනවා. වර්තමානයේ අනාගතේට නොතියනවා නම් එහෙනම් මායя පරාදයි අපි දෙනවා. ඉන්දා බුදුදහමට බුදුදහම බුදුරජාණන් වහන්සේට ලෝකේ තියෙන ඕනෑම දෙයක් අර්ථය ධර්මයට ගලපනවා ගැලපීමේ හැකියාව නිරුක්තිය ඒ ප්‍රතිභාව වෙන්න පුළුවන් ප්‍රතිභාන නැත්නම් අනුගමනය කිරීමෙන් ලැබෙන එක වෙන්නේ ප්‍රතිභාන. මේ ක්‍රිකට් සම්බන්ධ කතාව මම සතියක් විතර තිස්සේ ළමයින්ට කියන්න පටන් ගත්තේ මොකද දරුවන්ට තේරෙන නිසා. ඒ නිසා මේ කතාවෙන් සඳහන් කරන කාරණේදී අර එදා ඒක තිබුණ නැති නිසා මම කියන්නේ එදා බිම් බෝම්බේ තිබුණෙත් නැහැ ගරිල්ලා හිටියෙත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට ගරිල්ලෝ ගැන බිම් බෝම්බ ගැන බණ කියන්න ඕනකමක් තිබුණේ නැහැ. ක්‍රිකට් ගැන තිබුණෙත් නැහැ. මම ක්‍රිකට් ගහලත් තිනවා එල්ලෙත් ගහලා තිනවා එල්ලෙන් හරි කියන්නම් මම ඒක. මේ අර්ථ වචන වලට අදාළ අර්ථයක් තියෙනවා. ඒවා සිතේ සිදු වෙන සිද්ධියට ගලපන්න පුළුවන් ධර්ම. ඒ දෙක එකට ගලපන එකට නිරුක්ති. ඒක එහෙම කරන්න පුළුවන් ප්‍රතිභාවට ප්‍රතිභාන. බණ කියන්නත් නිකම් බෑනේ. ඒ ගිරවුන්න පුළුවන් පොත් බලන පාඩම් කියන බණ කියන්න. පොතේ දෙනක කියන එකනේ. නමුත් අද මම ප්‍රඥා නාලිකාව ධර්ම දේශනා කරමින් කිව්වා ප්‍රඥාව හඳුනා ගන්නට අඥාන පුද්ගලයින්ට බෑ ඥානවන්තෙක් වෙන්න ඕන හදිස්සියේ බෑ දිගුකල් ආශ්‍රය කරන්න ඕන ඒකත් ප්‍රඥාවෙන් කියලා. ඒ මේ ප්‍රතිභාන හැකියාවන් තුල තේරුම් ගන්න ඕන සමාජයේ කවුද මේ ධර්ම කරුණු පැහැදිලි කරන්න කියන එක පිළිබඳව. මේට වඩා කාලය ගන්න ඕන නෑ. තවත් දෙයක් කියන්න තියෙනවා. මට ඒකට ටිකක් වැඩිපුර කල් ගන්න වෙනවා. තොරතුරු හොයලා බලලා කියන්න. ඔබට සමහර විට සාක්ෂි දරන්නත් වෙයි නැත්නම් වගේ කියන්නත් වෙයි. මට හිතවත් මගේ කියන දේවල් පිළිගන්න ආයෙත්. එහෙනම් ඔබේ ප්‍රශ්න ඔක්කොටම මම උත්තර දුන්නා වන්න. මගේ හිතේ තියෙනවා පුංචි ස්වාමින් වහන්සේ අරමුණු වල ඇලෙන්නේ ගැටෙන්නේ ඉන් එහාට විස්තරේ නෑනේ.
ඇලෙන්නේ ගැටෙන්නේ පරණ පුරුද්දට. බාහිර කාරණාව නෙමෙයි බාහිර හේතුවක් විතරයි ඇලීම ගැටීම අපේ හිතේ තියෙන ලෝභ දේශ ඇලීමට කියනවා. ලෝභ දේශ ගැටීමට මෝහ කියනවා. ඒ මමත්වයෙන් ගැනීම මේක පරණ පුරුද්ද. දැන් වර්තමාන මොහොතේ ඒක එන එන්න ඇරලා අනාගතයට ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉවර කරනකොට ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනවා. ඉතින් ඒක 10000 වතාවක් නැවත නැවත දැන් මෙතන අරමුණේ ඇලෙන්නේ නැතුව සිටීමට අභිධර්මයේ ගැන දැනගත යුතුයි. නෑ ස්කන්ධ පංචකයේ අභිධර්මයේ දැනගන්න. තුන්වෙනි සංගහන එකතක චිත්තසයිතික සේරම පාඩම් කරලා ලියන්න ඉගෙන ගන්න ඕනේ නෑ. මොකද ඒවා ලිගන්න පාඩම් ඉගෙන ගන්න ඕන නම් මිහිඳු හාමුදුරුවන්ට නෙමෙයි කාටද මේ සරියුත් මහ රහතන් වහන්සේට සුනීතට සෝපාකට පස්සගත උසන්ට බුදුහාමුදුරුවෝ පිරිනමන වෙලා අවුරුදු 230ක් ඉන්න වෙනවා. තුන්වෙනි සංගායනාවෙන් ටික හම්බුනේ. තුන්වෙනි සංගායනාව අභිධර්මයක් පොතක් ලියලා ඔය ටික ගණන් කරලා පෙන්නන්නේ අපිට. මම පහුගිය දවසකත් පෙන්නවා. නමුත් ඔබ ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් ඕන කෙනෙක්. ඔබ ළඟ සිදු වෙන්නේ ඇහැ කන නාසය දිවකය කියන පහේ ක්‍රියාකාරීත්වය. ඒක රූප වේදනා සංඥා සංකාර පහ. ස්කන්ධ පංචකේ. ඒකේ පව් සිද්ධ වෙන්නේ පින් සිද්ධ වෙන්නේ ධානා කුසල් සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචකේ ආත්මේ පංචස්කන්ධයේ ආත්මය තුල. ඒක ඉගෙන ගත්තාම ඒක තමයි බුදුදහමේ අභිධර්මය. ඊට පස්සේ අනාත්මය තුල දුකින් නිදහස් වීම. එහෙමයි මට කියන්න තියෙන්නේ. ඔය විශ්‍රාම ගිහින් ඉන්න ඕන මහත්තුරුන්ට ඒ වගේම එහෙම කීයක් හරි හොයාගන්න අයට ඉතින් ඔය අභිධර්මයේ දන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා ඉතින් පන්ති තියලා කීයක් හොයාගන්නත් පුළුවන්. මම ටික කතාවකුත් කියන්නම් විහිළුවට වගේ. මට කිව්ව එකක්. ඉතින් ඔහොම කෙනෙක් හිටියලු මේ පැවිදි ජීවිතේ මේ අභිධර්මයේ දන්නේ නැතුව මම බෑ කියලා ඉතින් අභිධර්මයේ උගන්වන්න ඉඳලා තියෙනවා. මෙහෙම ඉඳනකොට මෙයාටත් හම්බ වුණා යාවාහනයක් තියෙන කාන්තාවක් නෝන මහත්තයෙක්. ටික දවසක් ගිහින් බලනකොට මේ ඒ ගෙදර ගිහින් වස්වසලු. වස්වසලා කියන්නේ ස්වාමීන් වහන්සේලා වස්වසලා කියන අර්ථයෙන් නෙමෙයි මම. අර අභිධර්මයට බැරි වුණා අර හිත පාලනය කරගන්න. මේ ඇත්ත කතාවක් මම ඔය කියන්නේ. ඒ නිසා මහ ලොකුවට මේව කතා කරනවා. මම පහුගිය දවසක කිව්වා ආයෙත් කියන්නම් මේක තව විනාඩි කිහිපයක් තියෙන නිසා. මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න ලංකා විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රථම බෞද්ධ දර්ශන පිළිබඳ මහාචාර්යවරයා. අගමහා පඬිත ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බලංගොඩ. උන්වහන්සේගේ මේ මහත්යාගේ අදහස් ඔබ කියවලා තියෙනවද? එතුමන් කියනවා මේ අභිධර්මයේ පාඩම් කරලා මගේ ක්ලේශයන් එකක්වත් නැති උනේ නෑ මේක මහායානිය ඔහොම එකක් නෑ. අගමහා පඬිත ආනන්ද මෛත්‍රී හිමියන් කියන්නේ පාලි සංස්කෘත ඉංග්‍රීසි සිංහල ලතින් සේරම දන්න කෙනෙක්. මහායාන ධර්මයේ චිත්තචෛතසික ගණන් කරන අභිධර්මයක් නෑ. මේ චිත්තචෛතසික ගණන් කරන අභිධර්මය නිසා අපට සැබෑ අර්ථ දෙන්නේ නැති වුණා කියලා උන්වහන්සේ කියලා තියෙනවා. මම කියවන්නේ අද නෙමේ 90 2004 නැත්නම් 90 විතර කාලේ. ඒ උන්වහන්සේලා කියලා නිසා පිළිගන්නවා එහෙම නෙවෙයි මම ඕක. ඒක ඇත්ත මට තේරෙන නිසා පිළිගන්නේ. නිවන් දකින්නට අවශ්‍ය අභිධර්මයේ පංච උපාදානස්කන්ධයේ අනාත්මය දෙවෙනි ධර්ම දේශනාවේ කළ නිසා තමයි පස්වගතවසන් රහත් වෙන්නේ. ඒක දැනගන්න ඕන. මොකද ස්කන්ධ පංචකේ උපාදානය වී අවසන් එක පමාව, උපාදාන නොවි අවසන් එක නොපමාව. ඒක දැනගන්න ඕන. නෝනින් දැනගන්න ඕන. මමත් අවුරුදු 31කට 32කට දහම් පාසල් ගුරුවරයෙක් සපදානචාර්යෙක් නිසා 7 8 9 පන්ති 10 11 12 ධර්මාචාර්ය දක්වා අභිධර්මයේ ඔක්කොමත් කටපාඩම් කරන් ඉගෙන ගන්නත් තියෙනවා කවි හදලා පාඩම් කරන්නත් තියෙනවා. හැබැයි මටත් වැඩක් නම් උනේ නැහැ. මම මේ ධර්මයේ ස්කන්ධ පංචකේ අනාත්මයෙන් තුලින් තමයි මම හිත හදන්නේ. අරක ළමයින්ට කියලා දෙනවා. ඕක පාඩම් කරගනින්න මෙන්න මෙහෙම ලේසි පාඩම් කරගන්න ලියන්න පුළුවන් ලකුණු 5 10ක් හම්බ වෙයි. ඉන් එහාට ජීවිත 4-5ක්වත් ඕකෙන් වැඩක් නැහැ කියලා කියනවා. ඔකට උදාහරණයකුත් මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ කෙලස්නේ. කෙලස් තියෙන්නේ නසන්ට. ධර්මයේ සරණින් කෙලස් නසන එක නේ. කෙලස් මොකටද පාඩම් කරන්නේ නසන්න? නසන්න නම් තියෙන්නේ. කෙලස්යක් බව දැනගන්න එක විතරයි තියෙන්නේ. උදාහරණකින් කිව්වේ මම මෙහෙමයි. රජතුමා හොරෙකුට දඬුවම් දෙනවා මස්තක සහ මරා දමන්න. දැන් ඉතින් ගහලයට තියෙන්නේ බෙල්ල කපන එක විතරනේ. ආය අම්මා කවුද තාත්තා කවුද උපයන්න සහතිකේ මොනවද වැඩන්නේ මරන්න තියෙන එක ඒව මොනවද හොයන්නේ. කෙලස් කියන්නේ ශූන්‍ය දේවල් ඒවා නසන්න තියෙන. ඒවා පාඩම් කරන්න දෙයක් නෑ ආයේ. සාම්පති මහ බ්‍රහ්මයා දේවාරාධනාවේ සඳහන් වෙන්නේ මිනිස්සු අල්ප කෙලස් වහු කෙලස් තියන අය ඉන්නවයි කියලා. කෙලස් අඩු අයත් ඉන්නවා වැඩි අයත් ඉන්නවා. අපටත් මේ සමාජي හම්බෙලා ඉන්නවා. අල්ප කෙලස් අයට 1500ක් පාඩම් කරන්න ඕනේ. තමන්ගේ කෙලස් ටික මේ මොහොතේ එන එක කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ අනාත්ම වශයෙන් බලන්න තියෙන්නේ. පාඩම් කරලා 1500ක් තියානේ එන එක නසන්නද තියෙන්නේ. අපි මේවා කිව්වහම ඉතින් අපිට යම් යම් හං අඩුත් ගන්නවා. ගන්නක් නැහැ ප්‍රශ්නයක් නැහැ. හරි.
කාලය ඉවර වෙනවා. ඔබට මම දීපු ප්‍රශ්න ටික ඔක්කොම පැහැදිලි කළා. තව මගේ හිතේ මාතෘකා දෙකක් තියෙනවා මේ දවස්වල. ඊළඟ දවස් දෙකේදී ප්‍රශ්න දෙන්න ඔබට කල් තියෙනවා අහන්න. මම මේ කරුණු දෙක ඉදිරිපත් කරන්නම් සමාජය දැන ගැනීම සඳහා. මොකද මේ මාධ්‍ය කියන ඒවා ඇත්තට මේවා කියන්න විදිය ඉඩ හම්බ වෙන්නේ නැහැ. උන්ට යම් තහංචි තියෙනවා, බාධා තියෙනවා. අපේ මාධ්‍ය අපිට නිදහසේ කතා කරන්න අයිතියක් තියෙනවානේ. ඒ තුලින් ඔබ සමාජය දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා ඒක මගේ හිතේ කාරණා දෙකක් තියෙනවා. ඒක මම කියන්නම් ඉස්සරහට. හොඳයි එහෙනම් අපි එකතුයි. මේ සිත හදන දහම තුලින් මේ ජීවිතය තුළ නිවන සැනසීමක් ලබාගෙන බුදුන්ට ගෞරව කරමු ප්‍රතිපත්ති පූජාවෙන්. හමු වෙමු නැවත.